ඉතින් වටිනා කාරණාවක් මාගේ හදවත තුල ස්වාමින් වහන්සේ තැබුවා. යෙසායා 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා 6 වෙනි පදේ දක්වා. අපි මේ කොටස කියවමු. යෙසායා 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා 6 වෙනි පදේ දක්වා. ඒ දවසේ නුඹ කතා කොට ස්වාමින් වහන්සේ ඔබට ස්තුති කරමි. මක්නිසාද ඔබ මා කෙරෙහි උදහස්ව සිටිය නමුත් ඔබගේ උදහස පහව ගියේය. ඔබ මා සනසනසේක. බලව දෙවියන් වහන්සේ මාගේ ගැලවීමය මම විශ්වාස කරමි. බය නොවන්නෙමි. මක්නිසාද ස්වාමී යෙහෝවා වහන්සේ මාගේ සවියත් ගීතිකාවත්ය. උන්වහන්සේ මාගේ ගැලවීම ඌසේ කයි කියන්නේය. එබැවින් නුඹලා ප්‍රීතිය ඇතුව ගැලවීමේ ලිං වලින් දිය ඇද ගන්නහුය. ඒ දවසේ නුඹලා කතා කොට ස්වාමින් වහන්සේට ස්තුති කරව. උන්වහන්සේගේ නාමය කියා යාඥා කරව. උන්වහන්සේගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා උන්වහන්සේගේ නාමය උසස් බව සඳහන් කරව. ස්වාමින් වහන්සේට ගායනා කරව. මක්නිසාද උන්වහන්සේ උතුම් දේ කළසේක. මේ බව මුළු පොළොවේහි දන්වනු ලැබේ යයි කියන්නහුය. එම්බාසියෝන් වැසිය ශබ්ද පවත්වා මුරගසා පන්න. මක්නිසාද නුඹ මැද්දේ ඊශ්‍රායල්ගේ ශුද්ධ තනන් වහන්සේ උතුම් බව සිටිනසේක. ආමේන්. දෙවියන් වහන්සේගේ වචන නිසා ස්තුතියි. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ සිතුවිල්ල අපට ගැලවීම දුන් ස්වාමින් වහන්සේට අපි කොපමණ ප්‍රශංසා කළ යුතුද? අපට ගැලවීම දුන් ස්වාමින් වහන්සේට අපි කොපමණ ප්‍රශංසා කළ යුතුද? නේද? කොච්චරක් ප්‍රශංසා කරන්න ඕනේද? අපට ගැලවීම දුන් දෙවියන් වහන්සේ. අපිව ගැලෙව්වා වූ ගැලවුම්කාර ස්වාමින් වහන්සේට නේද? එතන තියෙන්නේ ප්‍රශංසාවමයි. ඒ අපිට දෙවියන් වහන්සේ දුන්න ගැලවීමට කවුරුත් එකතුනේ නැහැ. අපේ දෙමව්පියෝ කළ හොඳ දේවල්වත් අපි කළ හොඳ දේවල්වත් එහෙම නැත්නම් ආගමිකව දේවල්වත් අපේ යහපත් ක්‍රියාවල්වත් ඒ කිසිම දෙයක් එකතුනේ නැහනේ. සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් තමයි අපේ ජීවිතේ ගැලවීම. දන්නවද? සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් තමයි අපේ ජීවිතේ ගැලවීම. ඉතින් අපිට ගැලවීම දුන් ස්වාමින් වහන්සේට අපි කොච්චර ප්‍රශංසා කරන්න ඕනේද? සමහරක් වෙලාවට ජීවිත කාලයේම මේක හරියට දැනගත්තොත් අපිට ඒ ඇති ප්‍රශංසා කරන්න වෙන මොකුත් ඕනේ නැහැ. නේද? ඒ මොකුත් ඕනේ නැහැ. අර එක සැරයක මං කිව්වා අපි මේ ශාලාවක් ඇතුලේ දෙවියන් වහන්සේ ගැන හොඳට චරිත ලක්ෂණ කියමින් වර්ණනා කරනවා. හැබැයි අපි මෙතනින් එහාට ගෙදර හෝ එතනින් එහාට ඉතුරු දවස් 6 ජීවත් වෙනකොට ඒ චරිත ලක්ෂණ කියමින් වර්ණනා කළ දෙවිදුන් එක්කද අපි ඇවිදින්නේ. අපි මෙතන කියනවා ਸਰව බලධාරී පුදුම දේ කරන්නා වූ ඔබට සමාන කවුද මෙහෙමයි කියලා කියනවා. හැබැයි අපි මේ ඉතුරු දවස් 6 ඇවිදිනකොට ඒ වර්ණනා කර විදිහට ජීවත් වෙනවද? නේද? චූටි කාරණාවක් ආපු ගමන් අර මහා ඉහලින් වර්ණනා කරපු වර්ණනාව පොඩි කාරණාවකට මුණ දෙනකොට ඒක කැලේ යනවා. ඒක නෑ. ඉතින් ඒ නිසා අපි නිතරම හිතන්න ඕනේ. අපි ස්වාමින් වහන්සේව කොච්චර අපි වර්ණනා කරන්න ඕනේද? අපට ගැලවීම දුන් දෙවියන් වහන්සේව කොපමණ වර්ණනා කරන්න ඕනද කියලා අපට දැනගන්න තියෙන්නේ මෙන්න මේ කාරණාවෙන්. ඒ මොනවාද? දෙවියන් වහන්සේ ඒ උතුම් දෙයක් නේ අපට දීපු ගැලවීම තරම් උතුම් දෙයක් තවත් නැහැනේ. ලේසියෙන් වදන්නද මේ මිනිස්සෙකුට ලේසියෙන් පෞකාරකමින් ගැලවෙන්න බෑනේ. ආගම් 60ටමාරක් තිබ්බට ඒ කිසි දෙයකින් ගැලවෙන්න බෑ. හැබැයි ගැලවීම දෙන්න බලය අයිතිය තියෙන්නේ දෙවියන් වහන්සේටනේ. ඒක ලේසි නෑනේ. පුංචි උදාහරණයක් තියෙනවා. මම නුගේගොඩ තැනක කන්දවත්ති තැනක වැඩ කළා මේ ෆ්ලාස්ටර් පැරිස් වලින් මේ මල් වාස් පින්තූරු හදන මේ වඳිනේව නෙවෙයි කේකේව. ඉතින් ඒක ජර්මනියේ කෙනෙකුටයි අයිතිව තිබුණේ. ඉතින් ඒකේ දේවල් මේ පොඩි දේවල් කැඩෙනකොට
මුල්ම කාලේ ඒ කාලේ ලංකාවට ඒක ඇවිල්ලත් නැහැ. මුල්ම කාලේ එයා අලවන්න ගම් එකක් ගෙනාවා. අපි ඒ සුපර් ග්ලූ කියන්නේ. ඒක ආපුම කාලේ. ඒක ආපුම කාලේ කියන්නේ 91 වගේ 90 වගේ. ඉතින් ඒක මම මේ අර මල්වාස් වල තිබුණු දෙයක් කැඩිලා අලවන්න ගියාම ඇල්පෙනිත්තෙන් ඇනලා මේක පාට ඒක තිබුණු මේක මෙතනට විසි වුණා. මෙතනට විසි වෙලා දවසක් විතර තිබුණා මේක මෙහෙම වෙහිලා. ගලවන්න ලේසි උනේ නෑ. දැන් නම් එච්චර හරි නෑනේ රුපියල් 50යිනේ ඒක. නේද? නමුත් ඒ දවස්වල ඒක ආපුම කාලේ ඒ තරම් සැරයි මේ ලේසියෙන් ගලවන්න බෑ. මේක මෙහෙම වෙහිලා තිබුණා. හරි අමාරුවෙන් ඒක ඇස් දෙක අරග මේ ඇහැ අරගත්තේ. ඉතින් ඒ වගේ තමයි ගැලවීම කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ඒක කාටවත් දෙන්න බෑ. දෙවියන් වහන්සේ විතරම ඒකට කවුරුත් පංගුකාරය උනේ නැහැ. කිසි කෙනෙක්ට ඒකට යමක් කරන්න උවමනා උනේ නැහැ. ඒක දෙවියන් වහන්සේම ක්‍රියාවලිය. හැබැයි ඒ උතුම් දේ අපිට දෙවියන් වහන්සේට කොච්චර ප්‍රශංසා කරන්න ඕනද කියලා මෙන්න මේ පළවෙනි කාරණාවෙන් අපට අවබෝධ කරගන්න පුළුවන්. මොනවද? අපි සිටියේ දේව උදහසට හසු වෙලානේ. අපි බලන්න යනවා මේ දේව උදහස කියන්නේ මොකද්ද? දේව උදහස. ඔයා ඒක හරියට දැනගත්තොත් මම හිතනවා දෙවියන් වහන්සේට මීට වඩා මේ දුන්න ගැලවීමට ප්‍රශංසා කරයි කියලා. ආමෙන්. ඒ තරම් පුදුම දෙයක්. දේව උදහස. දැන් පාපයේ කුලිය මරණය අපි දන්නවා. මේ ශාරීරික මරණය විතරක් නෙවෙයි පාපයේ කුලිය මරණය කියලා කිව්වහම අපි සදාකාලික ගිනිවිලට සූදානම් වෙලා හිටිය මිනිස්සු. සදාකාලික මරණයනේ භයානකම දේ. දැන් එක නම් අවුරුදු 60යි 70යි 80යිනේ. සදාකාලික මරණය සදාකාලෙටම ගිනිවිලේ පිච්චෙන දෙයක්නේ. එතකොට මේ මරණයෙන් තමයි ස්වාමින් වහන්සේ ඔයාව මාව ගැලෙව්වේ. පාපය නිසා දෙවියන් වහන්සේගේ උදහස අපට දික් වෙලා තිබුණා. පැහැදිලිද කියන්නේ? පාපය නිසා දෙවියන් වහන්සේගේ උදහස දික් වෙලා තිබුණා. සදාකාල මරණයෙන් අපව නේ උදහස කියලා කියන්නේ මොකද්ද? උන්වහන්සේගේ දැන් උදහස හරි පුදුමාකාර දෙයක්. ඒ කියන්නේ හුස්ම ගන්නවත් ඉඩක් නැති, පොළවේ අඩිය තියන්නවත් ඉඩක් නැති, ජීවිතේ ඉවර වෙනකම්ම අපි මේ පොළවෙන් ඉවර වෙනකම්ම අපි පිටිපස්සේ එළවගෙන එන දේවල්. විරුද්ධ හස්තය. අපට ජීවත් වෙන්න ඉඩක් නැති දෙවියන් වහන්සේගේ විරුද්ධ හස්තය තමයි මේ උදහස කියලා කියන්නේ. දැන් එපිස 2 බලන්න. එපිස 2 මොනවද කියන්නේ? එපිස 2 3 වෙනි පදේ. ඔවුන් අතරේ අප සියල්ල වරක් අපේ මාංශයේ තෘෂ්ණාවල හැසිරෙමින් මාංශයටත් සිතටත් කැමති දේ කරමින් ස්වභාවයෙන් අනික් අයමෙන් කොහොමද හිටියේ? උදහසේ දරුවෝව සිටින්නෙමු. උදහසේ දරුවෝව අපි හිටියා. උදහසට හසු වෙච්ච. එක පැත්තකින් දෙවිදුන්ගේ උදහසට අහු වෙලා අනිත් පැත්තෙන් මෙහෙන් සාතන් ජීවිතේ මඩවනවා. සාතන්ගේ ක්‍රියාවන් වලට හසු වෙලා. උදහසට හසු වෙලා ඉන්නවා, සාතන්ගේ ක්‍රියාවලටත් හසු වෙලා. ඉතින් හිතලා බලන්න උදහස. ඉතින් ඒක අපි තේරුම් ගන්නකොට තමයි වටින්නේ. බලන්න ද්විතීය කතා පොතේ 28 එකේ ඉඳලා 14ට තියෙන ආශිර්වාදය. හරිද? 28 15 වෙනි පදේ ඉඳලා 68 වෙනි පදේ දක්වා තියෙන්නේ මොනවද? ඒ සාපය. කියන්නේ උදහසට ලක් වෙච්ච කෙනෙක්ගේ ජීවිතය. අපි කියවමු 25 වෙනි පදේ ඉඳලා. අපි කියවන්න යනවා 25 වෙනි පදේ ඉඳලා. බලන්න මොනවද කියන්නේ කියලා 25 වෙනි පදේ ඉඳලා. එතකොට ඔයාලට තේරෙයි මේ කොයිතරම් උදහසක් මිනිස්සුෙකුට තියෙනවද ගැලවීම ලබන්නට පෙර. 25 වෙනි පදේ ඉඳලා බලන්න. මේ පොඩ්ඩයි මම අපි කියවන්නේ. නමුත් මේ 15 වෙනි පදේ ඉඳලා 68 වෙනි පදේ දක්වා ඔයාලට තේරෙයි මෙහෙමනම් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. මේ ඔක්කොම આવුත් මිනිස්සෙක් ඉතුරු වෙන්නේ නැහැ කියලා හිතයි. මිනිස්සෙක් ඉතුරු වෙන්නේ නැති තරම්. මේ 15 වෙනි පදේ ඉඳලා 68 වෙනි පදේ දක්වා આવොත් මිනිස්සෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ තරම් උදහස. බලන්න මොනවද කියන්නේ? ස්වාමින් වහන්සේ නුඹේ සතුරන් ඉදිරියේ නුඹ පරාජය වෙන්න සලස්වනසේක. නුඹ ඔවුන්ට විරුද්ධව එක මගකින් ගොත් සත් මගකින් ඔවුන් ඉදිරියෙන් පලා යන්නේය. නුඹ පොළවේ සීළු රාජ්‍යවල ඔබ මොබ ගෙන යනු ලබන්නේ. දැන් ඔබ මොබ යනවා.
නුඹේ මලකඳන් ආකාශයේ සියලු පක්ෂීන්ට භූමියේ සියලු මුර්ගයන්ට ගොදුරු වන්නේය. කිසිවෙකුන් බය ගන්නවා නොයලවන්නේය. සුවවිය නොහැකි ලෙස ස්වාමීන් වහන්සේ මිසරයේ ගඩු වලින් හර්සස් වලින් පිළිකා වලින්ද හොරි වලින්ද නුඹට පහර දෙනසේක. ස්වාමීන් වහන්සේ උතුම් කමද අන්ධකමද උමතුකමද අන්ධකමද විස්මිත භාවයේද යන මේවැයින් නුඹට පහර දෙනසේක. අන්ධයා අඳුරේ අතගා යන්නාක් මෙන් නුඹ ඉරමුදුන් වෙලාවේ අතගා යන්නේය. නුඹේ මාර්ගවලදී නුඹ සඵල නොවන්නේය. නුඹ ගලවන්ට කිසිවෙකුට නැතුව නුඹ නිරන්තරයෙන් පීඩාවට හා කොල්ලයටම ගොදුරු වන්නේය. දැකද? දැන් මේකේ තව තියෙනවා. ඊට පස්සේ කියනවා නුඹ මහ පොළවේ නැති වී යනතුරුම මේ පොතේ ලියා නැති තවත් රෝග පීඩා නුඹ පසුපස එන්නේ. ඒ කියන්නේ පොළවේ අඩිය තියන්න තැනක් නැහැ. හුස්ම ගන්න වෙලාවක් නැහැ. හරිද? ඒ තරම් දෙවියන් වහන්සේගේ හස්තය විරුද්ධව උදහස ඔබට තියෙනවා. ඔබ පොළවේ නැති වී යනතුරුම ඔබ මොබ යනවා කිසිම තැනක් නැහැ එක මොහොතක්වත්. එකක් ඉවර වෙන්නේ එකක්. එකක් අර මේ කිව්වේ මේ ඊශ්‍රායල් මිනිස්සුන්ට මස් හැපෙව්වයි කියලා කටේ තීද්දිම දැනුද කටේ තීද්දිම අහසෙන් මන්න සැපෙව්වයි කියලා කියන්නේ පටුවන් මස් දුන්නයි කියලා එපා වෙන්න කාලා මත් වෙලා අපිරිය වෙන්නම දුන්නා කියලා කියන්නේ දෙවියන් වහන්සේ උඹලා එල්ලුවනේ මස් මම දෙන්න. අන්න ඒ වගේ තමයි මේ උදහස ඉවරයක් නැහැ. අර සමහර අම්මලා තාත්තලා කියන්නේ ඉවරයක් නැහැ. එකක් ඉවර වෙන්නේ එකක්. මන් දන්නේ මොනවා වෙලාද කියලා මේ ජීවිතේ. මට කවදාවත් නම් සැනසීමක් නැහැ කියලා කියන්නේ. උදහස. ඒතර ඔබ දන්නවද? මෙවැනි උදහසකින් තමයි දෙවියන් වහන්සේ ඔබව මාව ගැලෙව්වේ. ආමෙන්. මෙවැනි උදහසකින් ගැලෙව්වේ. අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ආවම ඒකෙන් අපි ප්‍රශංසා කරන්න ඕනේ සුළුපටු දෙයකින් නෙවෙයි දෙවියන් වහන්සේ අපුව මිදුවේ. උදාහරණයකට බලන්න උත්පත්ති 6 කියනවා දෙවියන් වහන්සේ මිනිස්සයා මැවූ බැවින් තැවුණා. ඒතර නෝවට කියනවා මම විනාශ කරනවා. ඒතර උන්වහන්සේගේ උදාහස බලන්න. අහසේ කවුළු පොළවේ කවුළු ඇරලා මුළු මහ පොළොවම ජල ගැල්මෙන් විනාශ කළානේ. නේ? ඒතර සොදොම් ගොමෝර බලන්න. පාපය නිසා දෙවිදුන්ගේ උදාහස ඇවිස්සලා මුළු නගර දෙකම විනාශ කළා දැම්මනේ. ආයේ කිසිම බැලිල්ලක් නැහැ. නේ? හිතලා බලන්න කිසිම සමාවක් දුන්නේ නැහැ නේතන. ඒ තරම් පාපය නිසා. කොහොම උදාහසක්ද එතන තිබුණේ. ඒතර බලන්න අර ෆිනෙහාස් බලන්න. අන්න ජාති ස්ත්‍රියක් අරගෙන එනකොට එක මේ ෆිනෙහාස් මොකද වුනේ? කලේ එතනදී මොනවද කලේ? කෙනෙක් අරගෙන ආව විතර නෙමෙයි පූජාසනේ ළඟටම අරගෙන ආවා. දෙවිදුන්ගේ උදහස ෆිනෙහාස් තුලින් මොකද උනේ? ක්‍රියාත්මක කරපු විදි බලන්න කෙලිම දෙන්නටම මොනවද කරේ? හෙල්ලේකින් ඇන්නා. දෙන්නම් මැරුණා. දෙවිදුන්ගේ උදහස ෆිනෙහාස් තුලින් ක්‍රියා කරා අන්තිමට දෙවියන් වහන්සේ කෝ ඒක නියමයි කියලා. ඒ කරපු දේ. අපි උදහසට හසු වෙලා හිටිය අය. උදහසේ දරුවෝ. ගීතාවලිය 85ට අපි පෙරලමු. ගීතාවලිය 85 4 ඉඳලා 6 වෙනකම් මොනවද කියන්නේ? ඒ කතුරුවරය අහනවා යමක් එතන. ගීතාවලිය 85 4 ඉඳලා 6ට මොනවද අහන්නේ? අපේ ගැලවීමේ දෙවියන් වහන්සේ අප හැරෙව්ව මැනව. අප කෙරෙහි වූ ඔබගේ කෝපය නැවැත්තුව මැනව. ඔබ අප සමග සදාකාලම උදහස් වන සේක්ද. සීලු පරම්පරාවලට ඔබගේ උදහස පවත්වන සේක්ද. ඔබගේ සෙනග ඔබ කෙරෙහි ප්‍රීතිව වන පිණිස අප නැවතත් ජීවත් නොකරන සේක්ද. දැක්කද? හැමදාම ඔබගේ උදහස ඔබගේ කෝපය අප කෙරේ තියෙන්නේ ඇයි? අනේ ස්වාමීනි ඒවෙන් අපිව හරවන්න. ඒවෙන් අපිව ගලවන්න කියලා කියන්නේ. නේ? 7 වෙනි පදයේ කියනවා ස්වාමීනි ඔබගේ කරුණාව අපට දැක්ව මැනව. ඔබගේ ගැලවීම අපට දුන මැනව. දැක්කද? ඒ උදහසින් අහස පිත්තල පොළොව යකඩ හුස්ම තබන්න අඩිය තියන්න තැනක් නැති තරම් එලව පහර දෙන මොහොතක් නේ උදහස කියලා කියන්නේ. දෙවියන් වහන්සේගේ හස්තය මිය යනකම්ම විරුද්ධයි. ඒතර දෙවියන් වහන්සේම ආදරය වුණා කැමති වුණා එකම පුත්‍රයාණන් නෙවලා උදහසින් ඔයාව ගලවන්න. ආමෙන්.
උදහසින් ගලවන්න. දන්නවද? උදහසින් ඔයාගේ ජීවිතේ නිදහස් කරන්න. අන්න ඒකයි අපි දෙවියන් වහන්සේට ඒ තරම් ප්‍රශංසා කරන්න ඕනේ. ආමෙන්. ඒ තරම් ප්‍රශංසා කරන්න. ඕක ඇති ප්‍රශංසා කරන්න. ඕක ඇති. ඊශ්‍රායල් සෙනග මහා පුදුමාකාර ගැලවීමක් දීලා දෙවියන් වහන්සේ මිස්රයෙන් එළියට ගෙනාවා. හොඳයි පුදුම විදියට. කියන්නේ බලන්න ඒගොල්ලන්ගේ ජීවිතය අපි දේව උදහසට අහුවෙලා ඉන්නකොට දැන් බලන්න ඊශ්‍රායල් සෙනග බලන්න කසපාරවල් කාලා ගඩොල් හදලා ලොකු ප්‍රාකාර හදලා විධාන වරුන්ගේ වේදනාවල අවුරුදු 400ක් හිටියා. දෙවියන් වහන්සේ බලවත් හාස්කම් 10ක් කරලා මෝසෙස් ළමා එළියට ගෙනාවා. එළියට ගෙනාවහම හරිනම් කානාන් දෙසට යනකම්ම කරන්න ඕනේ ප්‍රශංසා කරන එකනේ. ස්තුති දෙන එකනේ. එච්චරට ගුටි කාලා වතුර නැහැ, කෑම නැහැ, රෑ දවාලක් නැහැ. දරුවෝ වහල් කමෙන් බර වැඩ කරනවා. කාන්තාවෝ වතුර අදිනවා. අවුරුදු ගණනාවක්. ඔබත් එහෙම හිටියනේ අවුරුදු ගණනාවක් සාතාන්ගේ වහලෙක් වෙලා දේව උදහසට ලක් වෙලා. හැබැයි එළියට ආවහම ඔවුන් මොනවද කළේ? අපිව මරන්නද ගෙනාවේ? කෝ අපට අර පිපිඤ්ඤා අර කැකිරි මෙච්චර මේ වහල් කමේ ඉඳලා ගුටි කාලා නන්නතර වෙලා උදහසට අහු වෙලා එළියට ආවහම කානාන් දේශයට යනකම් මොනවද කරන්න ඕනේ? ඒ ගැලවීම, ඒ මහත් ගැලවීම නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ. හැබැයි ඒ වෙනුවට පිපිඤ්ඤායි කැකිරි අරවයි මේවයි කියමින් මෝසෙස්ට කෙඳිරෙව්වා. අද අපිත් එහෙමනේ. මේ ගැලවීම ගැන ප්‍රශංසා කරන්නේ නැහෙනි හරියට. අද තිබී හෙට උදුනේ දමන දේවල්මනේ කුණු ගගා හොයන්නේ. මේ මහත් ගැලවීම කාටවත් නැහැනේ ඔබට මට තියෙන තරම්. කාටද තියෙන්නේ මේ? පැහැදිලිද ඔබට කියන දේ මම ප්‍රකාශ කරන දේ පැහැදිලිද? ගැලවීම. අපි උදහස්ව සිටියා ඔබ වහන්සේ අපිව ගැලෙව්වා. ආමෙන්. ඔබ වහන්සේ අපිව ගැලෙව්වා. මට නම් ඒ ඇති ස්තුති කරන්න. ඔබට මදිද? ඔබට හිතෙන්නේ නැද්ද ඒ ගැන? ඔබට දැනෙන්නේ නැද්ද ඒ ගැන? අපි මීට වඩා ස්තුතියක් දෙන්න ඕන කියලා දෙවියන් ඔබ කියවලා බලන්න ද්විතීය කතා පොතේ 28:15 ඉඳලා 68ට මොනවද තියෙන්නේ කියලා. ඔබ අත තියෙන ඔබ පය තියෙන සෑම දෙයක්ම විරුද්ධයි. පුදුම උදාහසන්නේ පුදුම අකමැත්තක් නේ. ඔබ පොළවෙන් නැති වී යනතුරුම මේව එලවගෙන එනවා කියලා කියනවා. මේ පොතේ නැති දේවලුත් එනවලු. ඉතින් මේ පොතේ නැති දේවලුත් ඔබ එලවගෙන එනවා කියලා කියන්නේ හුස්ම ගන්නවත් ඉඩක් නැහැ කියන එකනේ. ඉතින් මෙහෙම දෙයකින් දෙවියන් වහන්සේ ගැලෙව්වේ. ඉතින් මම දන්නේ නැහැ ඇයි මෙතරම් දේ ගැලවීම ගැන ප්‍රශංසා කරන්නේ නැත්තේ ඇයි කියලා මිනිස්සු. මෙතරම් ස්තුති කරන්නේ නැත්තේ. අර ගීතිකාවක් තියෙනවනේ. මාව ගලවාගත් දෙවිඳා ඔබයි. නේ. ඊට අපි තව ගීතිකාවක් කියන්නේ වරක් මුලාව සිටිමා අද සිටින්නේ දේව හබියස එදා ලතවෙමින් සිටියා ප්‍රීතියෙන්නද හිමිගේ හබියස. වරක් මුලාව සිටියා. ගීතිකාවක් තියෙනවා කෙතරම් යහපත කළේද මට මෙලෙසින් ස්තුති කරම්. කෙතරම් යහපත කළේද මට කෙලෙසින් ස්තුති කරම්. කෙතරම් යහපත කළේද මට ස්වාමින් වහන්සේට මම මෙලෙසින්ම ස්තුති කරනවා. මේ ලෝකයේ තියෙන වටිනාම ලොකුම හාස්කම තමයි උන්වහන්සේ අපේ ජීවිතයට දුන්න ගැලවීම. ආමෙන්. අර යක්ෂාත්ම ගණනාවක් වැහිච්ච ගදරිනේ මිනිස්සයා දිහා බලන්න. කොයි තරම් උදහසක්ද. අවුරුදු ගණනාවක් ඇඳුම් නැතුව දන්වැල් වලින් ගැට ගහලා සොහොන් ගෙවල් වල වාසය කරමින් දෙමව්පියන්ගේ පාලනයට නැතුව, ගෙදර නැතුව මිනිසුන්ගෙන් නිന്ദා පහස විඳිමින් දෙවියන් වහන්සේ භයානක පුදුමාකාර යක්ෂාත්ම ගණනාවකින් නිදහස් කළා. ඒ ඇති නේද?
නේද? කොයි තරම් එයාට ගෞරවයක් දුන්නද දෙවියන්. ඔබට ගෞරවයක් කොච්චර දීලා තියෙනවද දෙවියන් වහන්සේ? ගෞරවයක් දීලා තියෙනවද නැද්ද? ගෞරවය. හරි. දෙවෙනි කාරණාව. දෙවියන් වහන්සේ අපිට සැනසීම දුන්නා. එතන කියනවා අපිව උදහසින් ගලවලා මොනවද කියන්නේ? උදහසින් ගලවලා උදහස පහ කරලා ඔබ මා සැනසූසේක. මතෙව් 11:28 කියන්නේ වෙහෙසවන බරුසුලන සියල්ලනි මා වෙතට එන්න මම නුඹලට සහනය දෙනවා. සැනසීම දුන්නා. සැනසීම. ඔයාගේ නින්ද පවා උදුර ගත්තොත් ජීවිත කාලෙම වාට නිදි නැත්තම් වාට නින්ද යන්නේ නැත්තම් මුළු ජීවිත කාලෙම කොයි තරම් වා උදහසට අහුවෙලා දින්නේ. නමුත් තියෙන දේ කෑම කාලා අපි සුව නින්දක් දෙවිදුන් රැට දෙනවා. ආමෙන්. තව මොනවද ඉල්ලන්නේ? තව මොනවද නොදෙන්නේ කියලා අහන්නේ අර රෝම 8 නේද? තව මොනවද? පුත්‍රයාණන් වහන්සේ දුන්න දෙවියන් වහන්සේ තව මොනවද නොදෙන්නේ? තව මොනවද ඕනේ? ලොකුම දේ ඉතින් සැනසීම දුන්නා. සැනසීම හදවතට පුදුම සැනසීමක්. පුදුම සමාදානයක්. පුදුම ශාන්තියක්. හදවතට ස්වාමින් වහන්සේ දුන්නා හරි සැහැල්ලුවෙන් ජීවිතේ ඉස්සරහට ගෙන යන්න. ඉතින් දෙවියන් වහන්සේට ස්තුතියි. සැනසීම. මතෙව් 11 අපි කිව්වා 20 නේද? 8 11:28. තුන්වෙනි කාරණාව දිහා බලන්න. මොනවද යාව මිදුවේ ඊට පස්සේ? එයා කියන්නේ මොනවද? බලව දෙවියන් වහන්සේ මාගේ ගැලවීමේ මාම විශ්වාස කරමි බය නොවන්නෙමි. අපේ දෙවියන් වහන්සේ තුන්වෙනි කාරණා අපේ බිය පහ කළා. අපේ බය. මොකද අපි හැම තිස්සෙම මේ පොළවේ තියෙන දේවල් වලට බයෙන් ජීවිතේ ගෙවුවා වූ අය. බය. දැන් අපි බය නෑ. දෙවියන් වහන්සේ අපිව බයෙන් මුදවලා තියෙන්නේ. දැන් අපි බොරු දේවල් වලට බය වෙන්නේ නෑ. දැන් යා කියනවා මම විශ්වාස කරනවා මම බය නොවන්නෙමි. මාගේ ගැලවීම මම විශ්වාස කරමි. මොකද ඒ බය නැති. තව මොන දේ තරම් දේවල් ආවත් දෙවිදුන් මාව ගලවනවා. මම දැන් බය නෑ. ආමෙන්. මොනතරම් දේවල් මගේ ජීවිතේට ආවත් දැන් මම බය නෑ. දෙවියන් වහන්සේ මාගේ ජීවිතේ ගැලවීම නිසා. බය මේ විශේෂයෙන් ඉන්දියාව ලංකාව වගේ රටවල ගොඩාක් දේවල් තියෙනවානේ. අවට සිදුවෙන දේවල් වලට බය. දිනවලට බයයි. සති මාස අවුරුදු ගොඩාක් දේවල් තියෙනනේ බය ගන්නවන දේවල්. ඒකනේ ක්‍රිස්තියානි මිනිස්සුත් කොහොම හරි බලන්නේ 3 මාසේ දානයක් දෙන්නේ. දානයක් නෙවෙයි මොකක් හරි කරනවා. අවුරුද්දේ හරි ගමන් නැහැ කරන්න යෝනි. දැන් බය මිනිස්සු ප්‍රකාශ කරපුවා. එවෙ නැත්නම් වේලපත් කඩවල ප්‍රකාශ කරපු දේවල්. එවෙ නැත්නම් මිනිස්යාගේ ජනප්‍රවාද කතා. ප්‍රබන්ධ දේවල් හරියට තියෙනවනේ. හරියට දේවල් තියෙනවා. ඉතින් හරි බයයි. එක එක බය තියෙනවනේ. මිනිසුගේ මොනවද කියන්නේ? ගොරක ගහෙත් ඉන්නවලු යකෙක්. ගොරක ගස්වල යක්කු නැහැනේ. මිනිසුන්ට වෙලා තියෙන්නේ පොළව ඉරිවිලිය වදින්න නැති තරම් මේ පොළව ආක්‍රමණය කරලා තියෙන ගොඩාක් අතු තියෙන ගස්වලට හරි බයයි. ඒක කරුවල නිසා. දන්නවද කියන්නේ? කරුවල නිසා. එක එක දේවල් මිනිස්සු බයයි. හැබැයි මෙයා කියනවා මම බය නෑ මම විශ්වාස කරනවා මොකද ස්වාමීන් වහන්සේ තමයි මගේ ගැලවීම. ආමෙන්. හිතෝපදේශ 28 එක මොකක්ද කියන්නේ? මොනවද කියන්නේ හිතෝපදේශ 1:28? කිසිවෙක් එළවාගෙන නොයන නමුත් දුෂ්ටයෝ පලා යති. ඒ ධර්මිෂ්ඨයෝ ධර්මිෂ්ඨයා සිංහෙකුමෙන් නිර්භීතව ධර්මිෂ්ඨයාව එළවන් එනවා. හැබැයි දුෂ්ටයාව එළවන් එන්නේ නැහැ කවුරුත්. හැබැයි එයා දුවනවා. ධර්මිෂ්ඨයාව ගොඩක් දේවල් එළවගෙන එනවා. හැබැයි බය නැහැ. ධර්මිෂ්ඨයාට ගොඩක් දේවල් තියෙනවා හැබැයි බය නැහැ. සිංහෙකුමෙන් නිර්භීතව ඉන්නවා. දුෂ්ටයෝ එළවගෙන එන්නෙත් නැහැ. හැබැයි දුෂ්ටයා නිසාම පලා දුවනවා. බලන්න මේ මොන තරම්
මොනවද කියන්නේ 28? 28 කියනවා මේ තව පදයක් තියෙනවා මේ හිතෝපදේශ 28 14 වෙනි පදය. 14 මොකද්ද කියන්නේ? නිතරම බයවන්නා වාසනාවන්තයෙක්ය. එහෙත් තමාගේ සිත දැඩි කරගන්නා විපතට වැටේ. කියන්නේ නිතරම බය වෙනවා කියන්නේ වෙන ඒවට නෙවෙයි හොඳේ දෙවියන් වහන්සේ. නිතරම බය වෙන මිනිස්සු ඉන්නවා එක එක දේවල් වලට. නිතරම බයෙන් ඉන්නේ. නිතරම බයෙන් ඉන්නේ. නිතරම බයෙන්. සද්ද වලට බයයි. බල්ලෙක් උඩු බිරුවම බයයි. නේද? කරු වලට බයයි. එක එක බය මේ ලෝකේ මිනිස්සුන්ව විශේෂයෙන් මේ රටවල් දෙක හරියට විවිධ අන්ධකාර වැඩ හදිහූනියම් වේලපත්කඩ මන්ත්‍රණ පූජාවල් කරුවලේ කරන දේවල් නිසා ගොඩාක් පිරෙලානේ තියෙන්නේ මේ රට. මේ ඉන්දියාවේ. එතකොට මිනිස්සුන්ව බය කරලා තියෙන ඈත අතීතේ ඉඳලම. ඉතින් එක එක දේවල් හැබැයි දෙවියන් වහන්සේ අදහන දරුවෝ තේරුම් ගන්න ඕනේ මොකද්ද? දෙවියන් වහන්සේ ඉන්නවා. ඊට පස්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන්ම ආපු උත්කෘෂ්ඨ මැවිල්ල වෙන මිනිස්සයා ඉන්නවා. අන්තිම අඩිය තමයි අඩු මැවිල්ල වෙන මේ මැවිල්ල. එතකොට මේ අඩු මැවිල්ල දෙකට දාලා උත්කෘෂ්ඨ මැවිල්ල තුනට ගිහිල්ලා මැද්දේ තියෙන මැවිල්ලට බය වෙනවා. ඔයාලට තේරෙනවද කියන එක? දෙවියන් වහන්සේ එක ඊට පස්සේ දෙවියන් වහන්සේගේ ස්වභාවයෙන් ස්වරූපයෙන්ම ආපු මිනිස්සයා දෙක මේ ඔක්කොම අද තිබී හෙට උදුනේ දමන තුරුණ විනාශ වෙනවා ගින්නෙන් දාලා දවා දමන දේවල් වලට මිනිසා බය වෙලා ඉන්නවා මේ උතුම් මැවිල්ල. දන්නවද කියන්නේ මේ උතුම් මැවිල්ල මිනිසා මේ මැවිල්ලට බයයි මිනිසා. මිනිසා නේ උතුම් මැවිල්ල උත්කෘෂ්ඨ මැවිල්ල. ඉතින් මේ මිනිසයා බයයි මේ ගින්නෙන් විනාශ වෙන මැවිල්ලට. නැකද ඒ වෙලා තියන්නේ ඇයි? බය ගන්නවලා තියෙන්නේ. නිතරම බය වෙනවා. දැන් මේ කතුරුවරයා කියනවා මම බය වෙන්නේ නැහැ මම විශ්වාස කරනවා මගේ ගැලවීමේ දෙවියන් වහන්සේ. ආමෙන්. දෙවිතුන්ට බය වෙන්න නිතරම. මොකද දෙවියන් වහන්සේ ඊට පස්සේ ආ ඉන්නේ. උත්කෘෂ්ඨ මැවිල්ල මිනිස්සයා. ඒවට බය වෙන්න එපා. ඒ අමුතු දේවල් වලට බය වෙන්න එපා මේ එක එක්කෙනා. සමහර කල චිත්‍රපටි වලින් ටෙලි නාට්‍ය වලින් ඔබේ මනසට සිතට දාලා තියෙන දේවල් ඒවා මෙනෙහි කරන්න සලස්වලා බය ගන්නවනේ. අමුතු විදිහට බය වෙන්න එපා. මූසල ගතිය, පාළු ගතිය නෑ. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෝ බව තේරුම් අරගන්න. ඒවට බය වෙන්න එපා. තුන්වෙනි කාරණාව දිහා බලන්න. මේ හතරවෙනි කාරණාව. අර තුන්වෙනි කාරණාවට ලියාගන්න 2 තිමෝතිකේ 7 වෙනි පදය. දෙවියන් වහන්සේ අපට දුන්නේ බය දුකමේ ආත්මයක් නෙවෙයි. බලේත් ප්‍රේමේත් හික්මවීමේ ආත්මයක්. අපට බය දුකමේ ආත්මයක් දෙවියන් වහන්සේ දීලා නෑ. ඔබට තේරෙනවද මේ ගැලවීමේ තියෙන උතුම්කම? දෙවියන් වහන්සේ කොයිතරම් දේවල් වලින් ඔබව මුදවලා ගෙනලා තියනවද ලස්සනට? ඉතින් අපි කොච්චර ප්‍රශංසා කරන්න ඕනද මේ උදහසින් අපව ගලවපු දෙවියන් වහන්සේ. මම දන්නවා නම් මම කාලකන්ණි ජීවිතයක් ගත කරමින් හිටිය කාලය කොයි තරම්ද කියලා. මමට තේරෙනවා නම් ඒක මම දැන් ගැලවීම ලැබලා. ඉතින් මම කොච්චර ප්‍රශංසා කරන්න ඕනද? බලන්න හතරවෙනි කාරණාව. දවස් පතාම ගැලවීමේ ලිං වලින් දිය ඇද ගන්න. දවස් පතාම ඔබේ ගැලවීම අලුත් කරගන්න. ඔබ එන්න ඔබ ගැලවීම ලැබූ මුල් කාලෙට නැවුම් භාවයට එන්න යාඥා කරන්න. හැමදේම ලියා ගන්න. ඔබ ගැලවීම ලැබූ මුල් කාලේ තියෙනව නේද? පුදුම පිපාසයක් තියෙනවා. නිදහසට කරුණු කියන්නේ නැතුව හිටිය කාලයක් තිබුණේ. ඒක ඉල්ලන්න දෙවිදුන්ගෙන් හැමදාම. ස්වාමීනි මට මේ නැවුම් භාවය දෙන්න. ගැලවීමේ ලිං වලින් දිය ඇදගෙන බොන්න. ගැලවීම මගේ ජීවිතේ නැවුම් කරන්න. අද අලුත් කරන්න. අද අර කියන්නේ පාස්ටර් ගැලවීම ලැබුවා, ගැලවීම ලැබමින් යනවා. අදත් මගේ දුර්වලකමක් හදාගන්න, අඩුපාඩුවක් කමක් හදාගෙන නැවුම් වෙන්න, අලුත් වෙන්න, ජ්වලිතතාවයෙන් පිරෙන්න. ඒ ගැලවීමේ උල්පතින් දිය ඇදගෙන බොන්න.
ගැලවීම ලැබූ මුල් කාලේ ප්‍රීතිය මට නැවත දෙන්න. ස්වාමීන් වහන්සේට කියන්න. මම කියනවා දැන් මේක මං මේ ටිකේම කියනවා. මෙනෙහි කර කර. කොච්චර ප්‍රීතිමත් කාලයක්ද? කොච්චර සතුටු කාලයක්ද? කොච්චර නිදහසට කරුණු කිව්වේ නැති කාලයක්ද? කොච්චර පිපාසයෙන් වේගයෙන් ඇවිද්ද කාලයක්ද? ඒ ප්‍රීතිය ගැලවීමේ ප්‍රීතිය කියලා අපි කියන්නේ. ගැලවීමේ ප්‍රීතිය. ස්වාමීන් වහන්සේට ගැලවීමේ ප්‍රීතිය අපට දෙන්න කියලා කියන්නේ. ගැලවීමේ ප්‍රීතිය. මුල් කාලයේ තිබුණු නැවුම්භාවය, මුල් කාලයේ තිබුණු ප්‍රීතිය, සාපේන් උදහසින් නිදහස් වෙච්ච මුල් අවදිය සිහි කරන්න. ස්වාමිනී මාව එතනට නැවත වාරයක් ගෙනෙන්න, අලුත් කරන්න කියලා කියන්නේ. ස්වාමින් වහන්සේට ප්‍රශංසා. අලුත් කරන්න ස්වාමිනී මාව නැවත වාරයක් එතන. මම කියන්නේ ඒක මට ඒක මම දන්නවා ඒකේ තියෙන ගතිය. මට ඒක ආයි ඕනේ ස්වාමිනී. ඔයාට ඕනේද? එපාද? එපාද? ඔක දාන්නේ මේ නිකන් වෛරසෙන් බේරෙන්නේ අපි දාන්නේ. මේක අස්වැගේ කටකලියාවක් වගේ දාන් ඉඳලා හරියන්නේ නැහැ. ඌ නෑ බෑ කියන්නේ. මේක අස්වැය කතා කරන්න බැරි වෙන දාලා වගේ ඉන්නේ. ඔයාට ඕනේද ඒක? ආ? හොරෙක් ගෙනියලා කටකට ගහලා වගේ. පාළු ගේක තියලා වගේ. ආ? එහෙම හින්ද එපා. එහෙම හින්ද එපා. මම අර කියන්නේ කෑ මම කිව්වේ කොරෝනා වලට බය වෙන්න එපා. හොඳේ? කොරෝනා ගැන ප්‍රවේශම් වෙන්න. දෙවිදුන්ට බය වෙන්න. කොරෝනා වලට බය වෙලා දෙවිදුන්ගෙන් ප්‍රවේශම් වෙන්න එපා. අද වෙලා තියෙන්නේ ඒකනේ. දෙවිදුන්ගෙන් ප්‍රවේශම් වෙන. ඒ කියන්නේ රැස්වීම වලට ඉන්නේ. දෙවිදුන්ගෙන් ප්‍රවේශම් වෙනවා. දෙවිදුන්ගේ මිනිස්සුන්ගෙන් ප්‍රවේශම් වෙනවා. සහභාගීත්වයෙන් ප්‍රවේශම් වෙනවා. කොරෝනා වලින් ප්‍රවේශම් වෙන්න දෙවිදුන්ට බය වෙන්න. ආමේන්. මේක වෙලා තියෙන කොරෝනා වලට බය වෙලා දෙවිදුන්ගේ රැස්වීම වලට මේ ප්‍රවේශම් වෙනවා. ඒ මොකද්ද? මම නම් එහෙමයි. මම ළඟදිත් කිව්වා හරියට හුස්ම අරන් මැරෙනවා මම. ඕම කොවඩන් දාගෙන ඉන්න ඕන බෑ මට හැමතිස්සෙම. ඉතින් ගෙදර අර පැත්තේ මේ පැත්තේ දාන්නේ මම අඟහරුවතරත් වැඩි දාන්නේ. මං කියලා දෙන්නේ හුස්ම ගන්න නැතුව මැරෙන්න ඕනේ නැහැ. හරියට හොඳට හුස්ම අරන් මැරෙනවා. කමක් නැහැ. හුස්ම ගන්නත් බෑ මේ ගත්තු ආයි ගන්නවා ඒක හරියන්නේත් නැහැ. ඒ නේද? ඒකයි තියෙන්නේ. ආ? ඒක කරන්න එපා. දෙවිතුන්ට බය වෙන්න, කොරෝනා වලින් ප්‍රවේශම් වෙන්න. හරි. ඉතින් මොකද අපි කිව්වේ? හතුරුනි කාරණාව ගැලවීමේ දවස්පතා ස්වාමින් වහන්සේගේ ගැලවීමේ ලිං වලින් ඇදගන්න, ඒ මුල් අවදියට එන්න, නැවුම් භාවයට එන්න, ඒ ප්‍රීතියට එන්න. ආමෙන්. ඒක තමයි නියම. අද ඒකයි ප්‍රශංසාව අඩු වෙලා තියෙන්නේ. මොකද ඒකේ තියෙන වටිනාකම ඔබ මුල් කාලේ දන්නවා. දැන් ඒක අඩු වෙලා. ඉතින් උදහසින් ගැලවුවයි කොහොම භයානක දෙයක් නේක. ඒක පුදුමාකාර දෙයක්. අද අපි මේ සැනසීමෙන් ඉන්නේ උදහසින් අපව ගැලවපු නිසා. දෙවියන් වහන්සේගේ හස්තය අපට විරුද්ධව තිබුණේ. උදහසව තිබුණේ. අයි කිසිම සමාවක් දුන්නේ නැහැ ෆිනෙහස් නේ. කෙලින්ම ගිහිල්ලා යන්නේ ඒ වගේ තමයි. ගෙන්දගම් වලින් උඩින් අහසෙන් විනාශ කරනකොට කිසිම මේකක් නැහැනේ. නැවට යෝනා කැලේට ගිහිල්ලා නැවට සත්තුන්ට අඬ ගහලා එක්කන් එනකොට උන් ආවා. මිනිස්සුන්ට ගිහිල්ලා වරෙල්ල නැවට එක බලගොම උන් ආවේ නෑ. සත්තු දෙන්න ආවා නැවට. ඒ කියන්නේ උන් කීකරුණා. අඩු මැවිල්ල කීකරු වෙලා නැවට ආවා. මිනිස්සුන්ට එන්න කිව්වා. ලෝකේ විනාශ වෙනවා ජල ගැල්මෙන්. මිනිස්සු ආවේ නෑ. ඉතින් මොකද උනේ? අරරත් කඳු මුදල දක්වාම ජල ගැල්ම ගියා. නේ සියල්ල මිනිස්සු ඔක්කොම විනාශ වුණා. උදහස කොච්චරද ඔයාට දැනගන්න පුළුවන්? ඒ උදහස මේ මහා මුරණ්ඩු කමෙන් තමයි හිතාගන්න. මහා මුරණ්ඩු ඇට්ටර කමෙන් තමයි ඒ අහසේ පොළවේ ජල උල්පත්වල මේ ජල කඳන් මේ මහ වෛරයෙන් කඩාගෙන ඔය දැකලා තියෙනවද මේ ඔය
මේ පැත්තට යනකොට මේ හැටන් පැත්තට යනකොට ඔය කිතුල් ගල අර මේ යනකොට ඔයගොල්ලෝ දැකලා තියෙනවද ගල් පර්වතවල ජල කඳන් වැදිලා මේ මුරණ්ඩු කමෙන් යනවා. නිකන් උඩ නාන්න ඕනේ නැහැ මෙහෙම පෙනී හිටියත් නිකන් මෙතන භයානකයි වගේ. ඒ වදින වැදිල්ලට කැරකෙන කැරකිල්ලට ඇවිල්ලා ඒක ගලාගෙන යන විදියට ඒ තරම් සැඩපහර හරි මුරණ්ඩුයි. ඇක්ටරයි. ඒ වගේ තමයි දෙවිදුන්ගේ උදහස සීළු ජල කඳන් මුරණ්ඩු කමෙන් සියල්ල යට කළා. ඒ වගේ උදහසක අපි හිටියේ ස්වාමින් වහන්සේගේ අද අපි දේවදරුවෝ. ආමේන්. අපි උදහසේ දරුවෝ නෙවෙයි දේව දරුවෝ කියලා එපිස 2:4 කියනවා. 3 කිව්වනේ උදහසේ දරුවෝ කියලා. පස්වෙනි කාරණාව දිහා බලන්න. එතන කියනවා දැන් මෙතන මේ දෙවෙනි පරිච්ඡේදයේ මේ 12 දෙවෙනි පදෙන් ගීතිකාවකුත් තියෙනවා. බ්‍රදර් ශාලිත හදලා තියෙනවා ලස්සන ගීතිකාවක්. මගේ සවියත් ගීතිකාවත් සැනසීමත් ගැලවීමත් මගේ සවියත් ගීතිකාවත් සැනසීමත් ගැලවීමත් යේහෝවා 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 ස්වාමී ආස්කම් කරන රජදුන් ඔබවේ මා සනසන්නේ මව කුසේ නිදහසයි මා ලැබුවේ හදේ බය දුරලන්නේ යේහෝවා. ඒ ගීතේ ගීතිකාව බලන්න. තුන්වෙනි පදයේ බෑ නුඹලා ප්‍රීතිය ඇතුව ගැලවීමේ ලිංග වලින් දිය ඇද ගන්නව. ඒ දවසේ නුඹලා කතා කොට ස්වාමීන් වහන්සේට ස්තුති කරව. උන්වහන්සේගේ නාමය කියා යාඥා කරව. උන්වහන්සේගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා. පස්වෙනි කාරණාව මේ ලැබූ ගැලවීම ජනයන් අතරේ ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ සුභාරංචිය ප්‍රකාශ කරන්න. දහස් ගණන් මිනිස්සු ගිනිවිලට යන්න ඉන්නවා. මැරෙන්න. ඔයාට තියෙන්නේ මේ උදහසින් ගැලවුණා නම් ඒක ප්‍රකාශ කරන්න. ඒක කියන්න. මතෙව් 24:14 රෝම 1:16 කියනවා මක්නිසාද මම සුභාරංචිය ගැන ලැජ්ජා නොවෙමි. මම සුභාරංචිය ගැන ලැජ්ජා වෙන්නේ නැහැ. රෝම 10:15 වෙනි පදේ සුභාරංචිය ගෙන යන්නන්ගේ පාද කොපමණ අලංකාරද. සුභාරංචිය ගෙන යන්නන්ගේ පාද කොපමණ මේ පණිවිඩය ගෙන යන අයගේ පාද කොපමණ අලංකාරද. කකුල ඇදේ වෙන්න පුළුවන් කකුලේ තුවාල වෙන්න පුළුවන් ඒත් අලංකාරය සුභාරංචිට යනවනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. සුභාරංචිට යන පාද අලංකාරමත්. මතෙව් 24:14 කියලා කියන්නේ මුළු ලෝක තුලම මේ සුභාරංචිය පතලුණ දවසේ අන්තිමේ පැමිණෙන්නේ. මේ පණිවිඩය ජනයන් අතරේ ප්‍රකාශ කරන්න. ජනයන් අතරේ ප්‍රීතියෙන් ස්වාමින් වහන්සේට ප්‍රකාශ කරන්න මේ පණිවිඩය. කතා කරන්න. මං ගැලවුණා. මං නිදහස් වුණා. මේ අරව මේව කියන්න එපා. ඇයි වා පල්ලි යන්නේ? මට රැකියාවක් හම්බුණානේ. මොනවද ඒ කියන කතා? රැකියාවක් ඒ මනුස්සයත් හොයලේ දෙවට. ඔයා කියන්න ඕනේ මං උදහසින් ගැලවුණා. මම සදාකාලික ගිනිවෙලෙන් ගැලවුණා. මම පව්කාරකමින් ගැලවුණා. මට ජීවිතයක් තිබ්බේ නෑ. අන්න ඒව කියන්න ඕනේ. දෙවියන් වහන්සේ මට ජීවිතයක් දුන්නා. ආමේන්. ඒව කියන්න ඕනේ. ඔය එක එක ඒවා කියලා වැඩක් නැහැ. ඕවා කිව්වම අපේ පාසල කොහොමත් කේන්ති යනවා. නේද? ඔය කතා කිව්වම ඔය බස් සපේනවා, වෑන් සපේනවා කියන්නම එපා. පාර හිටන් හිටියෝ. එහෙම නෙවෙයි. ගැලවීම. සුභාරංචිය. මිනිස්සෙක් ගැලවීම ලැබුවා. ශාපයෙන් මිදුණා. නේද? යහපත් ආරංචිය. ගෙන යන්නන්ගේ පාද කොපමණ අලංකාරද. අන්න පණිවිඩය. දෙවියන් වහන්සේට ස්තුති. 6 වෙනි කාරණාව. ගැලවීමේ පණිවිඩය ප්‍රීතියෙන් ප්‍රකාශ කරන්න. දන්නවද? ගැලවීමේ පණිවිඩය ප්‍රීතියෙන් ප්‍රකාශ කරන්න. ප්‍රීතියෙන්. එතන කියනවා බලන්න. උන්වහන්සේට ගායනා කරව මක්නිසාද උන්වහන්සේ උතුම් දේ කළසේක. මුළු පොළවේ දන්නවනු ලැබේයයි කියන්න ඕය. ඒක ගායනා කරන්න. ප්‍රීතියෙන් ප්‍රකාශ කරන්න. සතුටින් ප්‍රකාශ කරන්න. ගැලවීමේ පණිවිඩය.
ඒ තරම් ප්‍රශංසා කරන්න දේවල් තියෙනවා. ගැලවීම ගැන, මිදීම ගැන, පව් කමාව ගැන, ශාපයෙන් මිදීම ගැන. අන්ධකාරය දැන් එපිස දෙවෙනි පරිච්ඡේදයේ එකේ ඉඳලම තියෙන්නේ 10 වෙනි පදේ දක්වා මේ මම අර මගේ ගීතිකාව තියෙන්නේ දුර සිටි අප ළඟට කැඳෙව්වා. මැරී සිටි කල ජීවත් කළා. නැති වී සිටි කල උන්වහන්සේ අපව සොයාගෙන ආවා. අන්ධකාරව සිටි කල අපට ආලෝකය දුන්නා. අපි හිටිය විදිය මේ සාපේට අහුවෙලා උදහසට අහුවෙලා. දෙවිදුන්ගේ උදහස සතුරා එහෙම බලන් ඉන්නෝ ගිල ගන්න. ගීතාවලිය 122 කියන්නේ නේ දෙවිදුන් මගේ පක්ෂයේ නොසිටියේ නම් සතුරා මාව පණ පිටින් ගිල ගන්න තිබුණේය. දෙවියන් වහන්සේ ගැලවීම ලබන්නත් ඉස්සෙල්ලා ඔයත් එක්ක හිටිය නිසා තමයි ඔයාද බේරලා ඉන්නේ. ඉතින් මේ උදහසින් ඒක සුළුපටු දෙයක් නෙවෙයි. ඒක ප්‍රකාශ කරන්න ප්‍රීතියෙන් හබක්කුක් 3:17 අතික ගහේ දලු නොලෑවත් මුද්‍රික වැලවල පළදාව නොතිබුණත් ගාලේ එළු බැටළුවන් සින්දමුන් ලැබුවත් පට්ටිවල ගවයන් නැතුව ගියත් කෙත්වල භෝජන නොලැබුණත් මම වනාහි ස්වාමින් වහන්සේ කෙරේ ප්‍රීති වෙන උන්වහන්සේ මගේ ගැලවීමේ දෙවියන් වහන්සේ. ආමෙන්. ගැලවීම ගැන ප්‍රීති වෙන්නේ. ගැලවීම අත්තික්කා ගස දලු නොලෑවද ඔලිව මිදි පල හට නොගත් තද කෙත්වල කවරැල සිඳ දැමූවද ඔබ කෙරෙහි රැඳෙමි මම ඔබ තුල ප්‍රීති වෙමි. නේද? මම ප්‍රීති වෙනවා මට දුන්න ගැලවීම හබක්කුක් කියනවා. මාට ඒවට කමක් නැහැ. ඒවා දෙවිදුන් බලාගන්නේ උන්වහන්සේ පොසත්. ආමෙන්. උන්වහන්සේ පොසත්. ඒවා මේ පළදාව නැතුණාට අහසින් උනත් දෙන්න පුළුවන් උන්වහන්සේට. අපේ පියවරුන්ට දුන්නේ අහසින් මන්න. ඔය මොනවද? අතික ගහේ දලු දාන්න ඕනේ මං කණ්ඩ. මේ කොරෝනා අවුරුදු දෙක හොඳට කෑවා මං. කවරදත් වඩා කෑවා. හොඳට හම්බ වුණා. මෙතන මේ මිනිස්සු ඇවිල්ලා දීමනා නොදැම්මට කොයි තරම්ද? අපි වවුපුවත් ඒ මේ මඤ්ඤොක්කා ගැලෙව්වා, දම්බල, කතුරු මුරුංගා, කොළ, ෆැෂන් ෆෘට් කොළ ඒ ඔක්කොම ගෙඩි අරන් කොච්චර කෑවද? නේද? ස්වාමින් වහන්සේට පුළුවන් ඕන එකක් කරන්න. හැබැයි මම ප්‍රීති වෙන්නේ මගේ ගැලවීම ගැන. මම දන්නවා මම හිටිය ජීවිතය. ඔබ දන්නවද? නෑ, ඔබ දන්නේ නෑ. ඔබ ගැලුනේ සුළුපටු දෙයකින්ද? මේ ගැලවීම නැතුව කොච්චර මිනිස්සු දුක් විඳිනවද පොළවේ? නමුත් දෙවියන් වහන්සේ අතරින් ඔබව තෝරගෙන තියෙනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මංජුල දන්නවා මංජුල හිටිය විදිහ. මම දන්නවා මම දෙල්කඳ මම හිටිය විදිහ. ඉතින් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමින් වහන්සේට ගැලවීම ගැන ප්‍රීතියෙන් ඒ පණිවිඩය ප්‍රකාශ කරන්න ඕනේ. ගැලවීමේ ප්‍රීතිය. ගායනා කරමින්, නමස්කාර කරමින්. නේද? අර බලන්න මිනිස්සු අනිත් ආගම්වල මිනිස්සු බලන්න උජාරුවෙන් ටෙලි නාට්‍යවලද බස්වලද මහපාරද වාට මේම සරණයි කියනවා. හයියෙන් කියනවා එහෙම සරණයි කියලා. අපේ මිනිස්සුන්ට යේසු පීඨවකම ඇත්තද කියලා යනවා. ඒ මිනිස්සු නම් කටපුරවල කියනවා සරණයි කියලා. ඉස්සරහට අර නම දාලා. යේසු පීඨයි කියන්නත් ලැජ්ජයි. නේද? නැත්නම් ෆෝන් එකේ තියෙනවා ටක් ගන්න. යේසු පීඨයි කියන්නේ ඒක ඉතින් ගහනක් නෑ. හැබැයි අනිත් මිනිස්සු ඇති දෙයක්වත් නෑ. බස්වලද පාරේ හම්බුනාමද? නේ? අර මේ ගුරුවරුන්ට වඳිනවා මහපාරේ. ගුරුවරුත් ඒ නම කියලා මේ සරණයි කියනවා. ළමයිනුත් කියනවා. යේසුස් වහන්සේ දානයි. යේසු පිහිටයි කියලා කියන්නේ හැරිද? කොහොමද කියන්නේ? යේසු පිහිටයි. නිකන් යේසු නෑ පිහිට විතරයි කියන්නේ. නිකන් යලාවට කියන යේසු පිහිටයි. නේද?
හත්වෙනි කාරණා අවසාන කාරණාව උන්වහන්සේගේ නාමය නිතරම සඳහන් කරන්න. උන්වහන්සේගේ නාමය නිතරම සඳහන් කරන්න. එපිස 1:20-22ට නාමය නිතර ශබ්ද නගා සඳහන් කරන්න. නාමය. මොකද්ද නාමය? පියාණන් වහන්සේ සියල්ල යේසුස් වහන්සේගේ අත්වලට බාර දුන්නා. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඉෂ්ට කළ වූ ස්වකීය පරාක්‍රමයේ ශක්තිමත්කමේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ක්‍රිස්තුස් වහන්සේව මලවුන්ගේ නැගිටුවා සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමි කමටත් මේ ලෝකේ පමණක් නොව පරලෝකයේ සඳහන් කරන ලද සියලු නම් වලට වඩා උස්සස් කොට ස්වර්ගයේ ස්ථානවල තමන් දකුණු පැත්තේ හිඳුවා. ආන්න ඒ නාමය සඳහන් කරන්න ඕන තැනක. යේසුස් වහන්සේගේ නාමය. පියාණන් වහන්සේ ඒ නාමයට තැන දුන්න දකුණු පැත්තේ ඉඳගන්න සැලැස්සුවා. සියලු නාම වලට වඩා උසස් නාමය දීලා ඒ නාමය සඳහන් කරන්න සැලැස්සුවා. ගැලවීම ලැබු අපි ඒ නාමය ලාවට සඳහන් කරන්නේ. අපි නිතරම ඒ නාමය උතුම්. ඒ බලන්න යෙසාය 12 අවසාන පදයේ කියනවා. එම්බා සියොන් වැසියේ ශබ්ද පවත්වා මොර ගසාපන්න මක්නිසාද නුඹේ මැද්දේ ඊශ්‍රායල්ගේ සුද්ධ තනන් වහන්සේ උතුම්ව සිටිනසේක. ශබ්ද පවත්වන්න මොර ගසන්න සේනාවල ස්වාමින් වහන්සේ සුද්ධයි. ඒ නාමය ගැලවීම ලබනට පව්කමාව ලබනට පාපෙන් ශාපෙන් හැරෙන්නට යේසුනි ඔබේ නාමය පාමනි. නාමය නොකියාම බෑ මට ඒ නාමේ යේසු සඳහන් කරන්නේ ඒ නාමය. ඒ නාමය පියාණන් වහන්සේ සියලු නාමවලට වඩා ස්වර්ගයේ ස්ථානවල හිඳ වූ නාමය. සියලු අධිපතිකම් නිතරම සඳහන් කරන්න ක්‍රිස්තුස් වහන්සේගේ නාමය. මොකද ඒ නාමයට විතරයි ගැලවීම දෙන්න පුළුවන්, පව්කමාව දෙන්න පුළුවන්, නිදහස් කරන්න පුළුවන්, සුව කරන්න පුළුවන්. ඒ නාමය සඳහන් කරන්න නැතුව වෙන මොන නාමයක්ද? නේද? අර ඔබ පුරුදු වුණාට පස්සේ වෛද්‍යවරයෙක්ගේ නම ඒ දිගටම සඳහන් කර කර ඉන්නේ. එයා තමයි එකට මරු, එයා තමයි එකට මරු කී. වෛද්‍යවරයෙක්ගේ නමක් සඳහන් කරන්නේ නිතරම. එයා හරි ඒකට නියම කෙනා. මම කියනකොට වා යන්න කී තල්ලු කරන්නේ. යේසුස් වහන්සේගේ නාමය. යේසුස් වහන්සේගේ නාමය. ගිය සති පුදුම හාස්කමක් වුණා. මෙතන ඉඳලා වලලු කර දක්වා පුදුම විදිහට වේදනාව එකපාරට ආවා. රෑවල් 3ක් හරි අමාරුයි, නිින්ද ගියෙත් නැහැ. හරි වේදනාවෙන් හිටියේ. කකුල අල්ලගෙන. ඉතින් මම ස්වාමීන්ට කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේගේ සුවය විතරයි මට තියෙන්නේ. හැබැයි මම ඊට ඉස්සෙල්ලා සතියක දේශනා කරා මා බලවත් කරන තනන් වහන්සේ තුල මට ඒ දේවල් මැද්දෙන් යන්න පවා උන්වහන්සේ බලවත් කරනවා කියලා. ඒකත් මම මතක් කරා ඊට පස්සේ. මට මේකෙන් යන්න ඔබ වහන්සේ ශක්තිය දෙන්න කියලා. ඉතින් කෙනෙක් වාහනේ එක්ක එන්නේ දිගලත් ඇහුවා මං කොනේ දැන් අඩුයි මට. යේසුස් වහන්සේගේ නාමය, යේසුනි මට සුවය දෙන්න. ස්වාමින් වහන්සේගේ නාමය සඳහන් කරමු අපි. අපි අපේ දෙවිඳුන්ගේ නාමය සඳහන් කරමු කියලා කියන්නේ. වෙන නාමයක් නෑ මිහි පිටනේ. දෙවියන් වහන්සේටත් මනුෂ්‍යයටත් අතර වෙන මැදහත්කාර කෙනෙකුත්ද නැත. කොලොස්සි 1:15 ඉඳලා 18ට අපි කියන්නේ මගේ ගීතිකාවේ. නේද? ඔබයි සියල්ලටම අධිපති වූ ස්වාමිතුමා, මැවිල්ලේ මුල වූ සභාවේ හිස වූ රජුන්ගේ රජ වූ දෙවිඳු ඔබයි, මලවුන් පැරදු සිහසුන රජ වූ. නේ ඔබගෙන් වෙන් වූ කිසිවක් ලොව නැත, සැමට පළමුවෙන් සිටි ඔබයි, ඇරඹුම උල්පත ඔබමයි, මුලාග සැමකල් වැජබෙන රජදු ඔබයි. ආමෙන්. අපිව ගලවපු නාමය සඳහන් කරන්න.
කාරණා 7ක් අපි බැලුවා. බලන්නේ කියන අපි යාඥා කරමු. මොකද්ද පළවෙනි කාරණාව? ගැලවීම ගැන අපිට ගැලවීම දුන් දෙවිදුන්ට කොයිතරම් අපි ප්‍රශංසා කළ යුතුද කියන එක අපි බැලුවේ. ඇයි අපි එච්චර ප්‍රශංසා කරන්න ඕනේ? පළවෙනි කාරණාව. එපමණ උදහසකින් අපව දෙවිදුන් ගැලෙවි. ආමෙන්. එපමණ උදහසකින්. ඒක සුළු පටු උදහසක් නෙවෙයි. අපි වට වෙලා හිටියේ. දන්නවද? මෙහෙන් දෙවිදුන්ගේ උදහස තීද්දි අපිව මෙහෙම අයින් කරනකොට මෙහෙන් සතුරා ඉන්නවා අපිව ගිල ගන්න. පොළවේ ඔබම ඔබ ගියා අපි කිසි තැනක් නැතුව. අර පොළවේ ගේ කුරුල්ලාමෙන් ඔබම යන ගේ කුරුල්ලාමෙන් කියලා වචනයක් කියන්නේ. දෙක මොකක්ද අපි කිව්වේ? උන්වහන්සේ අපව සැනසුවා. පුදුම සහනයක් දුන්නා. ජීවිතේ එතන ඉඳලා හිතන්න සැලැස්සුවා. සුවනින්දක් තිබුණේ නැහැ. ජීවිතේ හිතන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. අපි ජීවිතේ එක පිට එක දේවල් ආපු මිනිස්සු. නමුත් දැන් ජීවිතේ හිතන්න සලස්වලා තියෙන සහනය දීලා. ආමේන්. 3 බය වෙන්න ඕනේ. අපි ගොඩාක් මේ මහ පොළවේ එක එක මිනිස්සු කියපු කරපු දේවල් වලට දවස් වලට මාස වලට සති වලට හැම පැත්තෙම බය වෙච්ච අය එක එක දේවල් ආසල් වාසීන් කියන දේවල්. අයිවා මේක කරන්නේ නැත්තේ ඔය අරක කරන්නේ නැත්තේ අය මේක වෙන්නේ නැත්තේ එක එක දේවල්. අපි ඔක්කොටම බය වෙලා හිටියේ මිනිස්සු. දැන් අපි බය නැහැ. දෙවිදුන් අපිව ගලවන නිසා. 4 දවස් පතා ගැලවීමේ පණිවිඩය ජනයන් අතරේ ප්‍රකාශ කරන්න. ප්‍රකාශ කරන්න. ගැලවීමේ පණිවිඩය. ඒකද? එන? ගැලවීමේ ලිං වලින් ඇදගෙන බොණ්ඩ. මුල් ගැලවීමේ මුල් අධීර ප්‍රීතියට සැනසීමට සමාදානයට පිපාසයට එන්න. ඒ ප්‍රීතියට එන්න ගැලවීමේ මුල් කාලෙට. 4 මේ 5 ජනයන් අතරේ ස්වාමින් වහන්සේගේ ගැලවීම ප්‍රකාශ කරන්න. 6 ඒක ගායනයෙන් ප්‍රීතියෙන් ප්‍රකාශ කරන්න. ගායනය සහ ප්‍රීතියෙන් ඒ ගැන ප්‍රීති වෙන්න. කාර් එකක් ගැන නෙවෙයි ප්‍රීති වෙන්න ඕනේ. අරම මේවා ගැන නෙවෙයි ප්‍රීති වෙන්න ඕනේ. මම ගැලවීම ලැබුවා. ආමේන්. මට ස්වර්ග රාජ්‍යය තියෙනවා කියන එක ප්‍රීති වෙන්න ඕනේ. 7 උන්වහන්සේගේ නාමය නිතරම සඳහන් කරන්න. උන්වහන්සේගේ නාමය උසස් කරන්න, සඳහන් කරන්න. ඉතින් අපි වැදගත් දෙයක් ඒක ඉගෙන ගන්නවා. මොකක්ද අපි ඉගෙන ගන්නේ? සිහි කරන්න හැමදාම මම සුළු පටු දෙයකින් නෙවෙයි ගැලවුණේ. එතකොට ඔබේ මුවින් නැයි ප්‍රශංසාව. 2 සිහි කරන්න ඒ භයානක ගිනිවිලට ඉන්න මිනිසුන්ට ඒක ප්‍රකාශ කරලා ගලවන්න. දන්නවද? නිතරම ගැලවීමේ ප්‍රීතියට එන්න. ඔන්න ඔය 3 මතක තියාගන්න. උදහස සිහි කරන්න, ඒක ප්‍රකාශ කරන්න, මිනිසුන්ව මරණයෙන් ගලවන්න, ඒ ගැන ප්‍රීති වෙන්න ස්වාමින් වහන්සේ ඉදිරියේ දවස් පතා. ඉතින් ස්වාමින් වහන්සේට ස්තුති වේවා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා.